හරි. ගිය සතියේ පුතේ අපි නම්බර් සිස්ටම් පාඩම හඳුන්වා දුන්නා. ඉතින් ඒක මතක් කරලා මම පටන් ගන්නම්. සංඛ්‍යා පද්ධති එහෙම නැත්නම් නම්බර් සිස්ටම්ස් මේකෙන් මේ අපිට ප්‍රශ්න කීපයක්ම අපේ O level paper එකේදී හම්බ වෙනවා. O level paper එකේදී මූලිකව මේ කොටසින් අපිට ප්‍රශ්න කීපයක්ම හම්බ වෙනවා. ඒක MCQ වල නැත්නම් බහුවර්ණ වලත් ඒ වගේම ව්‍යුහගත සහ රචනා කියන ප්‍රශ්න පත්‍රවලත් ඒ කොටස් අපිට හම්බ වෙනවා. ඉතින් ඒ හින්දාම මේ පාඩමේ මේ කොටස ඉතාමත් වැදගත්. හරියටම මේක ඉගෙන ගත්තම ඉදිරියේදී ඔයගලන්ට උසස් පෙළ කරනකොට ඒ වගේම කවදා හරි විශ්වවිද්‍යාලයකට යනකොට මේවා වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා මේ පාඩම හරියටම ඔළුවට දාගන්න පාඩම් කරන්න ඕන නැති පාඩමක්. හරි අනිත් පාඩම් වගේ නෙමෙයි මේක පාඩම් කරන්න අවශ්‍ය නැහැ. එහෙම පාඩම් කරන්නේ නැතුව අපිට මතක තියාගන්න පුළුවන් පාඩමක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු පුතේ සංඛ්‍යා පද්ධති යටතේ අපි විවිධ සංඛ්‍යා පද්ධති හදාරනවා. එකක් තමයි අපි කතා කරන්නේ මේ සංඛ්‍යා පද්ධති යටතේ එකක් අපි කතා කරනවා ඒ තමයි 10 පාදේ සංඛ්‍යා. ඒක අපි දන්න හරි 10 පාදේ සංඛ්‍යා එහෙම නැත්නම් අපි දන්න සංඛ්‍යා පද්ධති අපි භාවිතා කරන නිතර භාවිතා කරන සංඛ්‍යා පද්ධති 0 සිට 9 දක්වා ඉලක්කම් තියෙන ඒ වගේම අර 10 ගුණාකාර වලින් 10 ගුණාකාර කියන්නේ දැන් උගලන්ට ඝනකරාමුව මතක නම් ඒ ඝනකරාමයේ තිබ්බ ගොඩවල් අපි 1 ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් 1000 ගොඩවල් ආදී වශයෙන් ලියනවා. ඒතර 1 ගොඩවල් දැන් මෙතන අපිට කියන්න පුළුවන් 1 ගොඩවල් 3යි 1 වරක් 3 3යි 10 ගොඩවල් 2යි 10 වරක් 2 20යි 100 ගොඩවල් 8යි 100 වරක් 8 800යි ඒ වගේම 1000 ගොඩවල් 7යි 1000 වැඩි කිරීම 10 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 7 7000යි ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක එක ඉලක්කමෙන් කොච්චර තියෙනවද? 1 3යි 10 2යි 100 8යි 10 7යි ඔක්කොම 7823යි කියලා එකතු කරාම අපිට ගන්න. ඉතින් ඔය දැන් ඔය ඇත්තටම මේ අද ඔය විදිහට ගන්න පුළුවන් අපි ඉදිරියට යද්දි නෙමෙයි. වම් අත පැත්තට යද්දිනේ සංඛ්‍යාව වැඩි වෙන්නේ. දකුණු අත පැත්තට යද්දි සංඛ්‍යාව අඩු වෙනවා. ඉතින් අඩු වෙන හින්දා එතකොට හම් වෙන්නේ දැන් මෙතන 10 ගොඩවල් නම් 10න් 10න් එකක්. 1000 10න් බෙදන්නේ. එතකොට 100 ගොඩවල්. 100 10න් බෙදුවම 10 ගොඩවල්. 10 10න් බෙදුවම 1 ගොඩවල්. 1 10න් බෙදුවම 10න් 1 ගොඩවල්. 3.1 ගොඩවල්. එතකොට ඒක 10න් බෙදුවම 100න් 1 ගොඩවල්. නැත්නම් 0.1 ගොඩවල්. ඒක 10න් බෙදුවම 10න් 1 ගොඩවල්. නැත්නම් 0.001 ගොඩවල්. එතකොට මේ තියෙන්නේ 0.3යි 0.02යි 0.004යි. එකතු කරාම අපි කියන 0.3යි 2යි 4යි කියලා. 324යි නෙවෙයි. හරි? 0.3යි 2යි 4යි. ඉතින් මේකේ මේ 4 කියන අගය අපි කියනවා මේ වම් පැත්තේ තියෙන අඩුම විශේෂී අගය. කියන්නේ කුඩාතම අගය තමයි 0.04. එතන වම් පැත්තේ තියෙන එක තමයි විශාලම එක. ඒක අපි කියන වැඩිම විශේෂී අගය. එතන most significant නැත්නම් වැඩිම විශේෂී අගය තියෙන සංඛ්‍යාව 7000 ගොඩවල්. මේ තියෙන 0.01 ගොඩවල්. ඉතින් මේ පිළිබඳ මූලික දැනුම තියෙනවා නම් පුතේ ඔයගොල්ලන්ට දෙකේ පාදයේ තේරුම් ගන්න ලේසි. 10 පාදයේ 10 ගුණ වෙනවා නම් දෙකේ පාදයේ කී ගුණයක්ද වෙන්නේ? 10 පාදය 10 ගුණ වෙද්දි දෙකේ පාදය ඔව් දෙකේ පාදය කො 10 පාදය 10 ගුණ වෙනවා නම් දෙකේ පාදය මොකද වෙන්නේ? 10 ගුණ වෙනවද? දෙගුණ වෙනවා. හරි. මතක තියාගන්න. 10 පාදය 10 ගුණයක් වෙද්දී කියන්නේ 10 පාදය වමට ගමන් කිරීමේදී 10 ගුණයක් වෙනවා. එහෙමනම් දෙකේ පාදය වමට ගමන් කිරීමේදී දෙගුණ වෙනවා. 10 පාදයේ වමට ගමන් කිරීමේදී 10 ගුණ වෙනවා. සේම දෙකේ පාදයේ වමට ගමන් කිරීමේදී දෙගුණ වෙනවා. 10 පාදයේ දකුණට ගමන් කිරීමේදී 10න් බෙදෙනවා. සේම දෙකේ පාදයේ දකුණට ගමන් කිරීමේදී දෙකෙන් බෙදෙනවා. මෙතන දෙකෙන් ගුණ වෙනවා, දෙකෙන් බෙදෙනවා. හරි. මේවා විශේෂ දේවල්.
සංඛ්‍යා පද්ධති මාතෘකාව යටතේ මේ විශේෂ කරුණු විදියට මේ නෝට් එක ඔයාලට හම්බ වෙනවනේ පුතේ මේක දැන් සමහරවිට හම්බෙලා තියෙති. නෝට් එකටම ඇතුළත් කරගන්නත් පුළුවන් නැත්නම් ලියා ගන්නත් පුළුවන් යටින් මේ අර විශේෂ කරුණ ලියා ගන්න. හරි. ලියා ගන්නකො මෙතන විශේෂ කරුණ මෙතන තරුවක් දාලා ලියාගත්තත් කමන්නේ නැත්නම් ඔයාලා ලියන පොතේ සංඛ්‍යා පද්ධතිය යටතේ ලියන පොතේ ලියන්න දශමය නැත්නම් 10 පාදයේ සංඛ්‍යා කියලා මාතෘකාව දශමය 10 පාදයේ සංඛ්‍යා එතන ලියා ගන්න තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. හරි. දශම ස්ථානයේ සිට වම් පසට ගමන් කරන විට දශම ස්ථානයේ සිට වම් පසට ගමන් කරන විට 10 පාදයේ සංඛ්‍යා වල ස්ථානීය අගය දශම ස්ථානයේ සිට වමට ගමන් කරන විට 10 පාදයේ සංඛ්‍යාවල ස්ථානීය අගය කියන්නේ එතනට තියෙන අගය සෑම විටම දස ගුණයක් වේ. සෑම විටම දස ගුණයක් වේ. එනම් 10න් ගුණ වේ. 10න් වැඩි වෙනවා. එනම් 10න් ගුණ වේ. හරි. ඊළඟට ලියා ගන්න එකටම දශම ස්ථානයෙන් දකුණට ගමන් කරන විට ස්ථානීය අගය 10න් බෙදේ. 10න් බෙදේ. ඊට පස්සේ ලියා ගන්න පොදුවේ සංඛ්‍යාවක වමට ගමන් කරන විට ස්ථානීය අගය දස ගුණයක් වන අතර පොදුවේ වමට ගමන් කරන විට ස්ථානීය අගය දස ගුණයක් වන අතර
දකුණට ගමන් කරන විට ස්ථානයෙන් ස්ථානයට එය 10න් බෙදේ. ස්ථානයෙන් ස්ථානයට එය 10න් බෙදේ. හරි වමට ගමන් කරනකොට දස ගුණ වෙනවා ස්ථානයෙන් ස්ථානයට 10 ගුණයක් වෙනවා. එතකොට වමට දකුණට ගමන් කරනකොට ස්ථානයෙන් ස්ථානයට 10න් බෙදෙනවා. හරි. ඉතින් මේ වගුවට තමයි ඔක ලියන්න ඕන. මේ වගුවට යටින් ලියන්න ඕන. නෝට් එක හම්බෙලා නැත්නම් කමන්නේ වගුව පොඩ්ඩක් ලියා ගන්නවද? නෝට් එක හම්බෙලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. නෝට් එක හම්බෙලා නැත්නම් වගුව පොඩ්ඩක් ලියා ගන්න මෙන්න මේ වගුව. මේක ඉතාමත් වැදගත්. මොකද මේ ඇත්තට මේක ඔයාලා දන්න කරුණක්. මේ ඝන ක්‍රමයේ k ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් ඒක දන්නවා ඔයාලා. දන්නවා උනාට එක ලියා ගන්න පුතේ. මොකද දෙකේ පාදේ හදාරනකොට 10 පාදේ වැදගත් වෙනවා. 10 පාදේ කොපි කරගෙන තමයි දෙකේ 10 පාදේ ඔළුවේ තියාගෙන තමයි දෙකේ පාදේ ලියන්න ඕනේ එකයි. ඒ හින්දායි මේක වැදගත් වෙන්නේ. හින්දා වගුව ලියා ගන්න. නෝට් එක තියෙනවා නම් අවශ්‍ය නැහැ. නෝට් එක නැති කෙනෙක් ඉන්නවා නම් වගුව හයිලයිට් කරලා තියෙනවා. වගුව ලියා ගන්න. මේ MSD කියලා කියන්නේ මම මෙතන ලියන්නම් සිංහලෙන්. අපි කියනවා most significant digit නැත්නම් වැඩිම වෙසෙසි අගය කියලා. වැඩිම වෙසෙසි අගය කියලා කියන්නේ ඒකට. ඒ වගේම least significant digit කියන්නේ අඩුම වෙසෙසි අගය. හරි. MSD LSD කියන්නේ ඒවයි තේරුම මොතන ලියලා තියෙනවා. ඉක්මනින් ලියා ගන්න පුතේ ලියලා ඉවර නම් කියන්න. දෙකේ පාදේ සංඛ්‍යාව. මේ නෝට් එක තිබ්බත් කමන්නේ මේ කොටස ලියා ගන්න. මේ නෝට් එක තිබ්බත් මේ කොටස වැදගත් එකයි මම කියන්නේ දෙකේ පාදේ සංඛ්‍යාව ලියා ගන්න. එතකොට ඔන්න දෙකේ පාදේ අපි කියනවා බයිනරි ද්විමය සංඛ්‍යා කියලාත් කියනවා. හරි මේක මේ කෙටි සටහනක්. හරි මම ඔයාලට දීලා තියෙන කෙටි සටහනක්. ඒතකොට ඒක පැහැදිලි වෙන්න නම් මේ නෝට් එක ලියා ගන්න පුතේ. ඒතර කෙටි සටහන විතරක් තියාගෙන ඉන්න එපා. පැහැදිලි වෙන්න මේක ලියුවා. දැන් 10 පාදේ සංඛ්‍යාවල තිබ්බ සංකේත තමයි බිංදුව සිට 9 වෙනකන් 10 පාදේ 10 නැහැ. හරියට අර කිඹුල බණිස් වල කිඹුලු නැහැ වගේ තමයි. 10 පාදේ 10 නැහැ. හරි. 10 පාදේ 9න් ඉවර වෙනවා. 10 වෙන්න කලින් ඉවර වෙනවා මේ. බිංදුවෙන් පටන් ගන්නවා බිංදුව 1 2 3 4 5 6 7 9. මොකද 10 පාදේ 10 නැති වෙන්න හේතුව 10 කියන්නේ දෙකක්. මේකෙන් දෙකක් නේ. එකකුයි බිංදුවකුයි එකතු කරලා තමයි 10 හදාගන්න තියෙන්නේ. 10 ඕනේ නැහැ. හරි. එකකුයි බිංදුවකුයි එකතු කරලා 10 හදාගන්න පුළුවන්. එහෙනම් සංකේත ටික කියන්නේ මේකේ තියෙන අනන්‍ය වූ අගයන්. unique values. අනන්‍ය වූ අගයන්. ඉතින් 10 පාදේ බිංදුවේ සිට 9 දක්වා තමයි තියෙන්නේ. බිංදුව 1 2 3 4 5 6 7 8 9. 10 පාදේ තියෙන ඕවා. එතකොට දෙකේ පාදේ එහෙනම් දෙකේ පාදේ දෙක තියෙන විදිහක් නැහැනේ. එහෙනම් බිංදුව 1. බලන්න හරිම සරලයි. බිංදුව 1. ඉලක්කම් දෙකයි. ඩිජිට් දෙකයි. ඒ හින්දා තමයි හරි ලේසියෙන් මේ යන්ත්‍ර වලට මේකෙන් උපදෙස් දෙන්න පුළුවන්. ඇයි යන්ත්‍ර වල තියෙන යන්ත්‍ර වලට තේරෙන අවස්ථා දෙකයි. මොනවද ඒ අවස්ථා දෙක? ගියසති කතා කරා. යන්ත්‍ර වලට තේරෙන අවස්ථා දෙක මොනවද? ඔව් පුතේ. ඔන් වෙන එකයි ඔෆ් වෙන එකයි. හරි. ක්‍රියාත්මක වේ නොවේ. බල්බයක් නම් දැල් වේ නිවේ. ස්විච් එකක් නම් ක්‍රියා කරයි ක්‍රියා නොකරයි. ඔන් ඔෆ්. ඔච්චරයි. හරි. ප්‍රධානම ස්ට්‍රින් එලිමන්ට් එක තිරයක් විදියට අපි හදාගන්නේ බල්බයක්. බල්බ එකතු කරලා තමයි තිරය හදාගන්නේ. ස්විච් එකතු කරලා තමයි අපේ කීබෝඩ් මවුස් ඒ වගේ පාලනය වෙන දේවල් හදාගන්නේ ස්විච් එකතු කරලා. ඒතර තිරයක් සහ ඔය ටිකනේ කම්පියුටර් එකේ තියෙන්නේ. අවුට්පුට් එකක් දෙන්න එකක් තියෙනවා. ඒ තිරය හැදෙන්නේ බල්බ එකතු වෙලා. ස්විච් හැදෙන්නේ මේ ස්විච් වලින් හැදෙන්නේ මේ තිරයක් බල්බ එකතු වෙලා හැදෙනවා වගේ කීබෝඩ් එතකොට ඔයාලගේ ඉන්පුට් ඩිවයිසස් වෙන මවුස් ඒව හැදෙන්නේ ස්විච් එකතු වෙලා. හරි ස්විච් වල හැසිරීම මත තමයි ඒව හැදෙන්නේ. ඒතර ස්විච් සහ බල්බ් වලට තේරෙන්නේ ඔන් ඔෆ්. ක්‍රියාත්මක වේ නොවේ. ඉතින් ඒක පහසුවෙන් පෙන්වන්න පුළුවන් හොඳ සංඛ්‍යා පද්ධතියක් තමයි මේ බිංදුව එක විතරක් තියෙන බයිනරි. ඉතින් මම මෙතන උදාහරණයක් දීලා තියෙනවා. මේකෙදි මොකද්ද ලියා ගන්නවද? 10 පාදේ වගේම තමයි. 10 පාදේ වමට යද්දි මොකද වුනේ? වමට යද්දි 10 ගුණ වුණා. ස්ථානෙන් ස්ථානයට 10න් වැඩි වුණා. ස්ථානෙන් එකයි දැන් මේ තියෙන එකේ ඒවා. ඒක 10න් වැඩි වුණාම 10යි. ඒක ආය 10න් වැඩි වුණාම 100යි. ඒක ආය 10න් වැඩි වුණාම 1000යි. ස්ථානෙන් ස්ථානයට 10න් වැඩි වුණා. එහෙනම් දෙකේ පාදේ
වමට යද්දී ස්ථානෙන් ස්ථානයට 10 නෙවෙයි පාදය දෙකනේ දෙකෙන් වැඩි වෙනවා. එක වරක් දෙක දෙකයි දෙවරක් දෙක හතරයි හතර වරක් දෙක අටයි. ඒ වගේම දකුණට යද්දී ස්ථානෙන් ස්ථානයට දෙකෙන් බෙදෙනවා. 8 දෙකෙන් බෙදුනම 4යි 4 දෙකෙන් බෙදුනම 2යි 2 දෙකෙන් බෙදුනම 1යි 1 දෙකෙන් බෙදුනම 0.5යි 1 දෙකෙන් බෙදුනම 0.25යි ආය දෙකෙන් බෙදුනම 0.12යි. හරි දෙකේ පාදයේ යටතේ ලියා ගන්න නැත්නම් ද්විමේය සංඛ්‍යා යටතේ ලියා ගන්න. දෙකේ පාදයේහි 0.1 යන දෙකේ පාදයේහි 0.1 යන සංකේත දෙක පමණක් පවතී. දෙකේ පාදයේ 0.1 යන සංකේත දෙක පමණක් පවතී. වමට යන විට වමට යන විට 10 පාදය 10 ගුණ වූවාසේ 10 පාදය 10 ගුණ වූවාසේ වමට යන විට 10 පාදය 10 ගුණ වූවාසේ දෙකේ පාදය ස්ථානෙන් ස්ථානයට දෙකෙන් ගුණ වේ. දෙකේ පාදය ස්ථානෙන් ස්ථානයට දෙකෙන් ගුණ වේ. ස්ථානෙන් ස්ථානයට දෙකේ පාදයේ ස්ථානෙන් වමට යන විට ස්ථානෙන් ස්ථානයට දෙකෙන් ගුණ වේ. හරි. ඊළඟට ලියා ගන්න. මෙලෙසම දකුණට යන විට දෙකේ පාදයේ සංඛ්‍යාවල ස්ථානීය අගය මෙලෙසම දකුණට යන විට දෙකේ පාදයේ සංඛ්‍යාවල ස්ථානීය අගය දෙකේ පාදයේ සංඛ්‍යාවල ස්ථානීය අගය දෙකෙන් බෙදෙමින් දකුණට ගමන් කෙරේ. දෙකෙන් බෙදෙමින් දකුණට ගමන් කෙරේ. හරි. වමට යනකොට දෙකෙන් වැඩි වෙනවා දකුණට යනකොට දෙකෙන් බෙදෙනවා. හරි වමට යනකොට දෙකෙන් වැඩි වෙනවා දකුණට යනකොට දෙකෙන් බෙදෙනවා. අටේ පාදේ වමට යනකොට 8න් වැඩි වෙනවා දකුණට යනකොට 8න් බෙදෙනවා. 16 පාදේ වමට යනකොට 16න් වැඩි වෙනවා දකුණට යනකොට 16න් බෙදෙනවා. ඒකයි මම කිව්වේ එකක් මතක තියාගත්තම අනිත් ඔක්කොම ඒ වගේ. හරි. මට කියන්න මේක බලන්න නැතුව අටේ පාදේ සංකේත මොනවද අටේ පාදේ සංකේත? දෙකේ පාදේ 0.1. එහෙනම් අටේ පාදේ චනිත මොනවද අටේ පාදේ සංකේත පුතේ? ඔව් 0 1 2 3 4 5 6 7 8 නේ. හරි. අටේ පාදේ 0 සිට 7 දක්වා. ඒ වගේම අටේ පාදෙත් අර වගේ 8න් වැඩි වෙනවා මෙහෙට යද්දි මේ 1 වරක් 8 8යි 8 වරක් 8 64යි 64 වරක් 8 200 512යි. ඉතින් මේ පැත්තේ බෙදෙනවා 512 8න් බෙදුනම 64 64 8න් බෙදුනම 8යි 8 8න් බෙදුනම 1යි 1 8න් බෙදුනම 0.1 2යි 5යි 0.1 2යි 8න් බෙදුනම ඒක ලියලා නෑ මම නැත්තම් 64න් 8න් බෙදුනම 512යි
අෂ්ටක 8 පාදයේ සහ 16 පාදය ෂඩ් දශමක ඔය දෙකත් ලියා ගන්න. ෂඩ් දශමක වල පොඩි විශේෂයක් තියෙනවා. ෂඩ් දශම වල පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ෂඩ් දශමක වල ඉලක්කම් ටික කියන්න පුතේ. ෂඩ් දශමක කියන්නේ 16 පාදය. ඉලක්කම් අකිල බිඳුවේ සිට කී වෙනකන්ද? දැන් 10 පාදයේ බිඳුව සිට 9. 2 පාදයේ බිඳුව සිට 1. 8 පාදයේ බිඳුව සිට 7. එහෙමනම් 16 පාදයේ බිඳුව සිට ඕ 16 පාදයේ බිඳුව සිට කී වෙනකන්ද? අදීශා 9 බිඳුවේ සිට ආය අහගන්න 10 පාදයේ බිඳුවේ සිට 9 8 පාදයේ බිඳුව සිට 7 2 පාදයේ බිඳුව සිට 1 16 පාදයේ බිඳුව සිට 15 16 පාදයේ බිඳුව සිට 15 හැබැයි පොඩි වෙනසක් තියෙනවා පුතේ 16 පාදයේ ලියද්දී බිඳුව 1 2 3 4 5 6 7 9 10 ලියන්නේ නැත 10 ලියන්නේ නැහැ. ඇයි 10 ලිව්වොත් ආයේ මේ දෙක පාවිච්චි කරා වෙනවා මේ. බිඳුව 1යි පාවිච්චි කරා වෙනවා. ඉතින් 10 ලියන්නේ නැතුව ඒ වෙනුවට ලියනවා A කියලා. 11 ලියන්නේ නැහැ. මොකද එකේව දෙකක් පාවිච්චි වෙනවා. ඒතකොට ඒ වෙනුවට ලියනවා B කියලා. 12 නැහැ, 13 නැහැ, 14 නැහැ, 15 නැහැ. 15 1යි 5යි පාවිච්චි කරන්න ඕනේ. ඒ හින්දා ඒ වෙනුවට A B C D E F කියලා දාගන්න. ඔක තමයි විශේෂත්වය. ඊට පස්සේ ස්ථානීය අගයන් ටිකක් ඔයාලට ලියලා පෙන්නන්න පුළුවන්. අෂ්ටක සහ ෂඩ් දශමක. ඉක්මනින් ලියන්න අෂ්ටක ෂඩ් දශමක ලියලා ඉවර නම් කියන්න ඉක්මනින් ලියා ගන්න අෂ්ටක ෂඩ් දශමක වලත් ලියන්න පුළුවන්. හරිද? අර ටිකම ලියන්න පුළුවන්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දැන් ඔයාලා පැහැදිලි කිරීම දෙකක් කරපු හින්දා මේ ටික ලියාගත්ත හැටි ඔයාලට තේරෙනවා අෂ්ටක ෂඩ් දශමක වැඩ කරන හැටි. හරි එහෙනම් ලියන්න අවශ්‍ය නැහැ. ෂඩ් දශමක වල විතරක් විශේෂත්වයක් තියෙනවා. 10 ලියන්නේ නැහැ. 10 වෙනුවට ඉංග්‍රීසි අකුරු A අකුර ලියනවා. මොකද 10 දී එකක් බිඳුවක් පාවිච්චි වෙන නිසා ලියා ගන්න මම අන්තිමට ඒ නෝට් එක දෙන්නම්. ඉස්සලම ලියා ගන්නකො මේ ටික. 8 පාදයයි අෂ්ටකයයි 16 පාදයයි ෂඩ් දශමකයි. මම මෙන්න මේ කොටුවක් අඳින ටික. රතු පාට කොටුවක් අඳලා තියෙන ටික ලියන්න. හොඳ ප්‍රශ්නයක්. චෙනිත 8 පාදයේ සංඛ්‍යා පාවිච්චි වෙන්නේ ඇයි? ඔව් 2 පාදයේ සංඛ්‍යා නම් හේතුවක් තියෙනවනේ අන්න එහෙම. ඔන්න ඔය වගේ අහනවනම් මම කැමතියි ඇත්තට. මොකද 8 පාදයේ 2 පාදයේ සංඛ්‍යා වලට හේතුවක් තියෙනවා. මම කියවනේ ස්විච් වල ගත්තම ඒකේ තියෙන්නේ on off. ඒ හින්දා ස්විච් එකක් ගත්තම මේ වගේ එක බිඳුව කියන එක ස්විච් එකේ සංකේතයේම තියෙනවා එක බිඳුව කියලා මේක. on ස්විච් එක එහෙම තියෙන්නේ. 1යි බිඳුවයි. ඉතින් මේ 8 පාදේ නම් මොකටද? 8 පාදයටත් හේතුවක් තියෙන්න බෑ. දැන් 10 පාදේ නම් අපි කඩවල වලට කියලා බඩු ගන්නේ ඔක්කොම ඉන්නේ 10 පාදේ. ඒතර ඊළඟට 2 පාදේ කිව්වම යන්ත්‍ර භාෂාව. ඒතර කොහොමද මේ මොකටද 8 පාදේ මොකටද 16 පාදේ දෙකම? හරි. ඒකට හේතුවක් තියෙනවා. මේ 2 පාදේ හරි දිගයි. 2 පාදේ සංඛ්‍යාවක් අපි හිතමු 101 කියන එක. ඒක දිගයි. හරි. ඔක 8 පාදෙන් ලියනවා නම් පුතේ 5. 16 පාදෙන් ලියනවා නම් ඒත් ඒක අගය 5. හරි 16 පාදේ එකට එක ඩිජිට් එකයි ඕන. තව එකක් මම කියන්නම්. අපිට තියෙනවා කියමු මෙහෙම එකක්. මේක දිගයි. මේක 8 පාදෙන් ලියනවා නම් මේක අගය වෙන්නේ 523. 3 2 523. 16 පාදෙන් ලියනවා නම් මේක අගය වෙන්නේ 3 5 1 151. මම කියලා දෙන්නම් කොහොමද මම එච්චර වේගෙන් පරිවර්තනය කරේ කියලා. එතකොට බිට් 3යි මේකට ඕන. කෙටි. 8 පාදයට සහ 16 පාදයට දෙකේ පාදෙන් තියෙන සංඛ්‍යා පහසුවෙන් පරිවර්තනය කරන්න. 8ටත් 16ටත් බලපු හැටිය පරිවර්තනය කරන්න පුළුවන් ගණන් හදන්නේ නැතුව. ඒ හින්දා කම්පියුටර්ස් මේ අර දිග බයිනරි ඒවා දෙකේ පාදයේ දිග සංඛ්‍යා සේව් ඒ කියන්නේ ඒක කෙටියෙන් දක්වා ගන්න. කෙටියෙන් පෙන්වන්න 8 සහ 16 කියන පාදය පාවිච්චි කරනවා. මොකද 10 පාදයට එහෙම වේගෙන් පරිවර්තනය කරන්න බෑ පුතේ ගණන් හදන්න ඕනේ. හැබැයි 8 පාදයටයි 16 පාදයටයි
ගණන් හදන්නේ නැතුව පරිවර්තනය කරන ක්‍රම රටා ආශ්‍රිත ක්‍රම තියෙනවා. එහෙනම් තමයි 8 සහ 16 පාදේ පාවිච්චි වෙන්නේ. අපි මේ කරුණු දෙක ලියාගමු මේකේ අගට. ඒක වැදගත් මම හිතනවා. ඒක ලියාගමු. මේ 16 පාදේ යටතේම ලියා ගන්න පුතේ. 16 පාදේ කියන එක යටතේම ලියා ගන්න. 16 පාදේ කියන එක යටතේම ලියා ගන්න. බිඳුවේ සිට 9 දක්වා වූ බිඳුව සිට 9 දක්වා වූ ඉලක්කම් වලට අමතරව බිඳුව සිට 9 දක්වා වූ ඉලක්කම් වලට අමතරව 10 11 12 13 14 15 10 11 12 13 14 15 යන අගයන් පෙන්වීමට දහය 11 12 13 14 15 යන අගයන් පෙන්වීමට පිළිවෙලින් A සිට F දක්වා වූ පිළිවෙලින් A සිට F දක්වා වූ ඉංග්‍රීසි අකුරු A සිට F දක්වා වූ ඉංග්‍රීසි අකුරු භාවිතා වේ. A සිට F දක්වා වූ ඉංග්‍රීසි අකුරු භාවිතා වේ. මීට හේතුව වන්නේ මීට හේතුව වන්නේ 10 11 වැනි සංඛ්‍යා ලිවීමට වැනි සංකේත ලිවීමට 10 11 වැනි සංකේත ලිවීමට ඉන් පෙර භාවිතා වූ සංකේතම යලි භාවිතා වීමයි. ඒක ඇතුලේ අර බිඳුවේ කියව තියෙනවා. ඉන් පෙර භාවිතා වූ සංකේතම යලි භාවිතා වීම. එය වළකා ගැනීමට ඉංග්‍රීසි අකුරු භාවිතා වේ. ඒක තමයි ඒකට හේතුව. ඒ වළකා ගැනීමට ඉංග්‍රීසි අකුරු යලි භාවිතා වේ. ඉංග්‍රීසි අකුරු භාවිතා වේ. අනිත් එක ලියා ගන්න. දෙකේ පාදේ සංඛ්‍යා පෙන්වීමට වැඩි ඉඩක් අවශ්‍ය වේ. එහෙත්
අටේ පාදයේ 16 පාදයේ සංඛ්‍යා සඳහා එහෙත් අටේ පාදයේ 10 පාදයේ 16 පාදයේ තුනම ලියන්න. එහෙත් අටේ පාදයේ 10 පාදයේ 16 පාදයේ සංඛ්‍යා සඳහා එහෙත් අටේ පාදයේ 10 පාදයේ 16 පාදයේ සංඛ්‍යා සඳහා එය අවම වේ. එය අවම වේ. ඉඩ අඩුවෙන් යන්නේ. එය අවම වේ. එමෙන්ම ගණනය කිරීමකින් තොරව රටා මගින් රටා මගින් දෙකේ පාදයෙන් 8 සහ 16 පාදවලටත් 8 සහ 16 පාදවලටත් 8 සහ 16 පාදවලින් දෙකේ පාදයටත් දෙකේ පාදයෙන් 8 16 පාදවලටත් 8 සහ 16 පාදවලින් දෙකේ පාදයටත් පහසුවෙන් පරිවර්තනය කළ හැකිය. දෙකේ පාදයෙන් 8 16 පාදය වලටත් 8 16 පාදය වලින් දෙකේ පාදය වලටත් පහසුවෙන් පරිවර්තනය කළ හැකිය. මේ කරුණ නිසා දෙකේ පාදය සැකෙවින් දැක්වීමට දෙකේ පාදයේ සංඛ්‍යා සැකෙවින් දැක්වීමට කෙටි කර දැක්වීමට මේ නිසා දෙකේ පාදයේ සංඛ්‍යා සැකෙවින් දැක්වීමට එහෙම නැත්නම් කෙටි කර දැක්වීමට 8 සහ 16 පාදය යොදා ගැනීම. 8 සහ 16 පාදය යොදා ගැනීම. ඒවා කෙටි කර දක්වන්න තමයි 8 16 පාදය යොදාගන්නේ. හරි. දැන් අපි බලමු මේ කරුණු ටික ඔක්කොම. දැන් ඇත්තටම අපි දැන් තියරිනේ කතා කරේ මෙච්චර වෙලා. දැන් ගණන් හතර තැනටයි යන්න ඕන. හරි. මුලින්ම අපි බලමු මේ තියෙන සාරාංශය පුතේ. මේ සාරාංශය මේක හම් වෙන හින්දා නැවත ලියන්න අවශ්‍ය නැහැ. මුලින්ම ලියාගන්න 10 පාදයේ සංඛ්‍යාවක් වෙනත් පාදයකට පරිවර්තනය කිරීම. 10 පාදයේ සංඛ්‍යාවක් වෙනත් පාදයකට පරිවර්තනය කිරීම. ඩෙසිමල් එකක් වෙන නම්බර් එකකට කොහොමද වෙනත් පාදයකට පරිවර්තනය කරන්නේ? ඔන්න ක්‍රමය දීලා තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් නම් පාදයෙන් බෙදලා ඉතිරි ලියන්න ඕන දිගින් දිගටම. දශම සංඛ්‍යාවක් නම් පාදයෙන් වැඩි කළ පූර්ණ සංඛ්‍යාව වෙනම ලියන්න ඕන. හරි ඔය තමයි විදිහ. අපි මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. නෝට් එකේ හම්බෙන නිසා අපි එකක් දෙකක් කරලා බලමු. හරි මුලින්ම තියෙනවා 75. හරි මුලින්ම තියෙනවා 75. ඉතින් අපේ පරිවර්තනය කරන්න ඕන පාදේ දෙක නම්. මොකද කරන්නේ දෙකෙන් බෙදලා ඉතිරිය ලියනවා. මට කියන්න 75 දෙකෙන් බෙදුවම කීයද? 75 දෙකෙන් බෙදුවම කීයද ඉතිරි කීයද? දෙකම කියන්න ඕන. 75 දෙකෙන් බෙදුවම ඉතිරි කීයද පුතේ? එකයි. 75 දෙකෙන් බෙදුවම 75 දෙකෙන් බෙදුවම 37යි ඉතිරි එකයි. 37 37 74යිනේ 74 ඉතිරි එකයි.
37 ඉතිරි 1. 37 දෙකෙන් බෙදුවම 18යි ඉතිරි 1යි. 18 ඉතිරි 1යි. 18 දෙකෙන් බෙදුවම 9. ඉතිරි නැහැ. 9 ඉතිරි බිංදුව. දැක්කද මේ? 9 ඉතිරි. 9 දෙකෙන් බෙදුවම 4යි. 9 දෙකෙන් බෙදුවම 4 ඉතිරි 1යි. 4 දෙකෙන් බෙදුවම 2යි ඉතිරි 1යි. ඉතිරි නෑ. sorry. 2යි ඉතිරි නැහැ. 2 දෙකෙන් බෙදුවම 1යි ඉතිරි නෑ. 1යි ඉතිරි නැහැ. හරි ඔය විදියට අරගන්න. ඊට පස්සේ 1 දෙකෙන් බෙදුවම බිංදුවයි ඉතිරි 1යි. ඊට පස්සේ පහත සිට ඉහළට කියවනවා. ඔන්න කිසිම අපහසුතාවයක් නැහැ. හරි ලේසි. ඊට පස්සේ පහත සිට ඉහළට කියවනවා. එතකොට එනවා බිංදුවයි 1යි sorry 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1යි ඔය තමයි ද්විමේ පාදයට පරිවර්තනය කරන පහසුම විදිහ. ද්විමේ පාදයට මේ sorry දෙකේ පාදයට පරිවර්තනය කරන පහසුම විදිහ. ද්විමේ පාදයට පරිවර්තනය කරන පහසුම විදිහ. ලියා ගන්නකො පුතේ 75 හරි ඊට පස්සේ ගැටලුවක් විදිහට ලියා ගන්න එක ලියලා පහත සංඛ්‍යා ඔන්න දැන් වලට දෙන උත්තර ටික මට එවන්න ඕන. පහත සංඛ්‍යා දෙකේ පාදයට පෙරලන්න. උදාහරණ ටිකක් දෙනවා. ඒ ටිකක් try කරන්න. 1023 2048 518 හරි ඔය තුන පරිවර්තනය කරන්නකො දෙකේ පාදයට. වෙන වෙනම කරන්න මොකද කරන්න පුළුවන් දෙකෙන් බෙදුවා ඉතිරි ලියුව දෙකෙන් බෙදුවා ඉතිරි ලියුව. මේවා අපි චූටි කාලේ ඉගෙනගෙනක් තියෙනවා. හැබැයි කරලා බලමු. නේද? උත්තරේ ටිකක් දිගට එනවා. හැබැයි ලේසි කරන එක අපි බලමු 1023 හරි 1023 බෙදලා බලමු මේ විදිහටම 1023 බෙදුවොත් අපිට එන්නේ මේකෙන් බෙදන්න 1023 බෙදුවොත් මුලින්ම එනවා 511යි ඉතිරි වෙන්නේ එකක් ආය දෙකෙන් බෙදුවම එනවා 255යි ඉතිරි එකක් ආය දෙකෙන් බෙදුවම එනවා 155 127යි එකයි 63යි ඉතිරි එකයි 63 දෙකෙන් බෙදුවම 31යි ඉතිරි එකයි 31 15යි 7යි ඉතිරි එකයි 3යි ඉතිරි එකයි ඊට පස්සේ 3 දෙකෙන් බෙදුවම 1යි ඉතිරි එකයි ඒක දෙකෙන් බෙදුවම බිංදුවයි
ඉතිරි එකයි. එතකොට මේකේ අපි ගන්න ඕන පහත සිට උඩට. මෙහෙම නියෙන්නේ 1023 බෙදන්න 2කින් 512 ඉතිරි එකයි ආයෙ බෙදන්න 2කින් 255 ඉතිරි එකයි ආයෙ බෙදන්න 2කින් 127 ඉතිරි එකයි ආයෙ බෙදන්න 2කින් 63 ඉතිරි එකයි ආයෙ බෙදන්න 2කින් 31 ඉතිරි එකයි ආයෙ 2කින් බෙදන්න 15 ඉතිරි එකයි ආයෙත් 2කින් බෙදන්න 7 ඉතිරි එකයි ආයෙ 2කින් බෙදන්න 3 ඉතිරි එකයි ආයෙ 2කින් බෙදන්න 1 ඉතිරි එකයි ආයෙ 2කින් බෙදන්න බිඳුවයි ඉතිරි එකයි. එතකොට පහත සිට උඩට ගන්න පුළුවන්. මෙහෙම එක ඒවා කීයක් එනවද කියලා අපි දැන් බලමු. පහත සිට උඩට එනවා එක ඒවා 1 2 3 4 5 6 7 8 9 10. එක ඒවා 10ක් වලගේ උත්තරේ තියෙනවා නම් උත්තරේ හරි. අකිලගේ උත්තරේ එත්කේ ඒවා 1 2 3 4 5 හරිය කියලා. චනිත හරි. අදීශා 1 2 3 4 5 හරි. හරි පුතේ. තුන් දෙනාම මේ උත්තරේ හරියට හොයලා තියෙනවා. ඒකට ඒක අමාරු නෑ 1023. ඊළඟට එන්නේ 2038. 2038 ටිකක් ලොකු එකක්. ඒතර 2038 ඊට වැඩිය ටිකක් බෙදන්න වෙනවා. අපි බලමු 2038 බෙදලා. ඔය විදිහටම 2038 දෙකෙන් බෙදුවම එනවා 1003ට 1යි එතන 18ට 9යි 1019යි ඒක එනවා 500 1019 ඉතිරි බිඳුවයි නේද ඊට 500 10ට 5යි එකට නැහැ 9ට 4යි 504යි ඉතිරි එකක් එනවා ඊළඟට 504 දෙකෙන් බෙදුවම 200 2යි 10ට 5යි 252යි ඉතිරි බිඳුවයි 252 100 5ට 2යි 12ට 6යි 126යි ඉතිරි බිඳුවයි 126 බෙදුවම 63යි ඉතිරි 136 63යි ඉතිරි බිඳුවයි 63 බෙදුවම එනවා 6ට 3යි 3ට 1යි 31යි ඉතිරි 1යි කියලා ඊට පස්සේ 15යි ඉතිරි 1යි 7යි ඉතිරි 1යි 3යි ඉතිරි 1යි 1යි ඉතිරි 1යි බිඳුවයි ඉතිරි 1යි එතන මේ ටික ඔක්කොම ගත්තම අපිට හදා ගන්න පුළුවන් තනි එකක් පහත සිට උඩට එකේවා 1යි කිය දෙකේවා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11ක් තියෙන ඔක්කොම. එතකොට උත්තරය ඔයගොල්ලෝ දීලා තියෙන 238 සර් ජනිත සර් එතන 509 නේද? දීශ මට මොකක් හරි වැරද්දක් වුණාද පුතේ? ඔව් 2038 බලන්න අපෝ බෙදුම් 2038 දෙකට 509 දැක්ක දෙකක් කරදුනොත් දිගටම යනවා මෙතන 504 නේ මම අරන් තියෙන්නේ මේක වැරදි මෙතන 504 නෙවෙයි මෙතන එකට ගන්න එපා 19ට තියෙනවා 9ක් එතකොට මෙතන එන්නේ 9 ඔව් එතන පොඩි වැරද්දක් වෙනවා මෙතන 9 එනවා කියන්නේ මෙතන 252 නෙවෙයි එන්නේ 254 නේද ඉතිරි එකක් එනවා එතකොට මෙතන එකක් එනවා sorry ඒක බෙදුවම 100 මෙතන 252 නෙවෙයි 120 127ක් එනවා එතකොට ඒක ඉතිරි බිඳුවයි මෙතන එකයි එතනින් එහාට හරි එතකොට අන්තිමට එන්නේ 10110 කියන එක හරි චනිත උත්තරේ හරි අනිත් අය කවුද
චෙනිතගේ උත්තරේ හරි 10110. අකිලගේ උත්තරේ හරි 10110 හරි. අදීෂාගේ උත්තරේ ඒවල නේද අදීෂ්? ඒවල දින හරි 10110 හරි පුතේ. ඊළඟ 518 518ත් හදමු මේ වගේ 518 දෙකෙන් බෙදුවම 200 11ට 5යි 250 ඊළඟට 11ට 5යි එකක් ඉතින් එතන එන එක 9 සර්. 259 259යි ඒක බෙදන්න 120 එකන 2යි එකක් 19ට 128යි හරි 128 එතනින් හර බෙදෙනවනේ 64යි ඒක දෙකෙන් බෙදෙනවා 32යි ඒක දෙකෙන් බෙදෙනවා 16යි ඒක දෙකෙන් බෙදෙනවා 8යි දෙකෙන් බෙදෙනවා 4යි ඒක දෙකෙන් බෙදෙනවා 2යි ඒක දෙකෙන් බෙදෙනවා 1යි. ඒතර ඉතිරියත් ලියන්න එපා 518යි ඉතිරි ධනම ඉතිරි බිඳුවයි 259යි 128යි ඉතිරි 1යි 64යි ඉතිරි බිඳුවයි එතනින් එහාට බිඳු 16යි ඉතිරි බිඳුවයි එතකොට 8යි ඉතිරි බිඳුවයි 4යි ඉතිරි බිඳුවයි 1යි ඉතිරි බිඳුවයි. එතකොට උත්තරේ එන්නේ හරි අපිට උත්තරේ ගන්න පුළුවන් දැන් මේකේ කොහොමද මෙතන ඉඳන් ගමු අපි මෙහෙම ගන්නත් පුළුවන් මේ L හැඩයට උඩට ගන්නත් පුළුවන් සර්. ඔව් සර් 129 නේද? yes sorry 129 අද ගණන් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන 129 එකයි මෙතනත් එනම් 64යි ඉතිරි එකයි ඈ 110 අගට එන්නේ 518 1 අදීශ හරි හරි අකිල හරි හරි උත්තරේ හරි පුතේ. එතකොට 1.123 4 5 6 1.123යි 4 5 6යි 110 හරි හරි පුතේ. හරි එතකොට උත්තර ටික ඒක නම් හරි. එහෙනම් මේක කන්වර්ට් කරන එක අමාරු නෑ. මේක පරිවර්තනය කරන එක අමාරු නැහැ. අටේ පාද sorry දෙකේ පාදයට පරිවර්තනය අසීරු නෑ. දැන් පුංචි වැඩක් කරන්න ඕන. දැන් පරිවර්තනය කරන්න ඔය ටිකම හරි ඔය ටිකම දැන් පරිවර්තනය කරන්න ඉස්සෙල්ලාම එකක් පරිවර්තනය කරමුකෝ. හරි 75 යන සංඛ්‍යාව ලියා ගන්න. 8 පාදයෙන් සහ 16 පාදයෙන් ලියා දක්වන්න. 8 පාදෙනුයි 16යි 75 හරි 75 ලියන්න ඕන 8 පාදයෙන් ඔක්ටල් උතර හෙක්සඩෙසිමල් 8 පාදයෙන් සහ 16 පාදයෙන් ලියා දක්වන්න. ලියන්න බලන්න. 8 පාදයෙන් සහ 16 පාදයෙන්. නේද? එච්චර අමාරු නෑ. හැබැයි මෙහෙමයි අපි O level paper එක ලියද්දි මීට වැඩි තව ස්පීඩ් හදා ගන්න ඕන පුතේ. දැනට කමක් නැහැ. මේක හොඳයි. මේ මට්ටම අපි කරගෙන යමු. ස්පීඩ් එක තව පොඩ අපිට වැඩි කරගන්න පුළුවන් ඉදිරියේදී. එතකොට හරි අපි දැන් 8 පාදයට පරිවර්තනය කරද්දී බලන්න කොහොමද කරන්න කියලා. 8 පාදයට පරිවර්තනය කරද්දී 8ෙන් බෙදනවා. 75 8ෙන් බෙදුවම 8 ඒවා 9ක් 8 වරක් 9 72යි. ඒතකොට ඉතිරි වෙනවා 3ක්. ඊට පස්සේ 9 ආය 8ෙන් බෙදනවා. 9ට 8 ඒවා 1යිනේ ඉතිරි වෙන්නේ 1යි. 1 8ෙන් බෙදුවම බිඳුවයි ඉතිරි 1යි එහෙනම් 113ක් තමයි එන්නේ 8 පාදයට. හරි. ඒකේ උත්තර දෙන්නගෙම හරි. 113ක් තමයි 8 පාදයෙන්. ඊළඟට 16 පාදය. කියන්නේ 16න් බෙදන්න ඕන. 16න් බෙදුවම ලේසි එකපාරෙන් බෙදෙනවා. 16 වරක් 4 කීයද? 16 16 32 64යි. එතන ඉතිරි වෙනවා 11ක්. එහෙනම් 4යි ඉතිරි 11යි. ඉතිරි 11 අපිට එකපාර ලියන්න පුළුවන්. 11 කියන්නේ B. එහෙනම් අපිට 4B කියලා ඒක ලියන්න පුළුවන්.
හරි මං හිතනවා දරුවෝ වෙන පැහැදිලි ඇති කියලා දැන් ඒක කොහොමද කරන්න කියලා 8 පාදයේ 16 පාදයෙන් ලියනකොට කොහොමද ඒක කරන්න කියන එක ගැන දැන් ඕගලන්ට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් මේ දෙක ලියා ගන්න මම ඔයගොල්ලෝ හදලා තියෙන හින්දා නැවත මේව කරන්න යන්නේ නැහැ. එහෙමනම් හෝම්වර්ක් එකක් විදියට ගෙදර වැඩක් විදියට මේ අපි කලින් ලියපු සංඛ්‍යා තුනක් 8 පාදයෙන් සහ 16 පාදයෙන් 8න් බෙදන්න 16න් බෙදන්න 8 පාදයෙන් සහ 16 පාදයෙන් පරිවර්තනය කරලා එවන්න ඕන. හරි ඒක හෝම්වර්ක් එකක් විදිහට කරන්න ගෲප් එකට එවන්න පුළුවන් ඔයාලට. එතකොට 1023 2038 සහ 518 යන සංඛ්‍යා 8 පාදයෙන් සහ 16 පාදයෙන් පරිවර්තනය කරලා එවන්න. අපි ඒ ටික පුතේ ලබන සතියේදී සාකච්ඡා කරමු. එහෙමනම් හැමෝටම good night.